හරි. ඔයගොල්ලෝ මේක ලියා ගන්න ළමයි. හරි. මේ තුන රතු පාටි කරලා දැන් තද පාටි ලියා ගන්න මේක කළු පාටි වගේ ලියා ගන්න. මේක වික්‍රියකාරී. හරි. මේක නිල් පාටි නම් මේක කළු පාටි. මේ වික්‍රියකාරී එක වෙන පාටි ලියා ගන්න. සක්‍රියකාරී තුන වෙන පාටි ලියන්න. හරි. සක්‍රියකාරී වලදී මේ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඝනත්වය වැඩි වෙනවා. හරිද? ඒකට හේතු වෙන්නේ මේ එකසර ඉලෙක්ට්‍රෝන මේ බෙන්සීන් වලට ලබා දීම. කොහොම ලබා දෙන නිසා ඝනත්වය වැඩි වේවි කියලා අපේක්ෂා කරනවා. මෙයාගෙත් එහෙමයි. මෙහෙම ලබා දෙන නිසා ඝනත්වය වැඩි වෙවි. R වල එකසර නැහැ. හැබැයි R වලට දිනු සුවිශේෂී හැකියාවක් R කාණ්ඩ මගින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒ නිසා R කාණ්ඩ මෙහෙම පල්ලෙහාට තල්ලු කරලා මෙහෙම තල්ලු කරලා ඝනත්වය පොඩ්ඩක් වැඩි කරනවා. හරිද? හැලජනයේ තියෙන විශේෂ ගුණය තමයි හැලජන ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා වගේම හැලජන වල ඉලෙක්ට්‍රෝන එළියට අදින ස්වරූපයක් තියෙනවා. හරි? හැලජන පරමාණු වල විද්‍යුත් ඍණතාව වැඩි හින්දා ඒගොල්ලෝ බන්ධනය ඔස්සේ එළියට ඉලෙක්ට්‍රෝන අදිනවා. එහෙම ආකර්ෂණයක් තිබුණා. ඒ නිසා මෙන්න මේක ඝනත්වය සාපේක්ෂව ටිකක් අඩු වෙනවා. හරි? ඒ නිසා මෙහෙම කඩේරි වලින් දක්වන්න පුළුවන් නැත්තම් කොහොම අඳින්න. හරි? ඔක තමයි අගුණ. හරි මේ කොහොමද මේ කොටස ඔක්කොම අඳින්න? පැහැදිලිව ලියා ගන්න. පැහැදිලි දෙයක් තුන අහන්න. මුල් දෙකේ නම් දෙක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පළවෙනි එක ෆීනෝල්. මෙයා ෆීනෝල්, මෙයා ඇනිලින්. හරි? ෆීනෝල් සහ ඇනිලින් ඊට පස්සේ ඇල්කිල් බෙන්සීන්. අනිත් එක හේලෝ බෙන්සීන්.
හරි ළමයි. හරි නේද? දැන් අපි ලියාගත්තොත් දැන් මේ සක්‍රියකාරී ඕතපැරායුම්කාරකයි වික්‍රියකාරී ඕතපැරායුම්කාරක ලියාගත්තා. එතකොට මේ සක්‍රියකාරී ඕතපැරාවල කොහොමද මේ සක්‍රිය වෙන්නේ කියලා අපිට පුළුවන් මේ එයාගේ සංප්‍රයුක්තය බලලා ලියන්න පුළුවන්. හරි? ලියන්නකෝ. ලියන්න. උදාහරණ ෆීනෝල් සලකමු. ෆීනෝල් සලකමු. ෆීනෝල් සලකමු. හරි? ඊට ලියන්න ෆීනෝල් වල ඔක්සිජන් පරමාණු මත ඇති O පරමාණු මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් බෙන්සීන් වලය වෙත ලබා දෙමින් බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන අතර ඕතෝ හා පැරා ස්ථාන සියල්ල ඍණ ආරෝපිත කරයි. මෙම නිසා ඒ වෙත පැමිණෙන ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝෆයිල ඕතෝ පැරා ස්ථාන වෙත යොමු වේ. හරිලම. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ සංප්‍රයුක්ත අඳින්න පුළුවන්ද ෆීනෝල් වල? මට කියන්න බැහැ මේ ෆීනෝල්ගේ සංප්‍රයුක්ත අඳින්න පුළුවන්ද? බලන්නකෝ මෙහෙම. හරි. ඒකේ වෙන්නේ මෙන්න මෙහෙම සංප්‍රයුක්ත අඳින්න පොඩ්ඩක් බලමු අපි. මෙන්න ෆීනෝල් ඉනෝ. හරි. ඔක්සිජන් හයිඩ්‍රජන්. හරි.
මේ එක සැර තියෙන මෙතන යුගල දෙකක් තියෙනවා. මම මේකේ සම්පූර්ණ මේ පැත්තට ගන්නම්කෝ. මගේ අඳින පහසුවල මම මේ පැත්තට ගන්නවා. නැත්නම් අනිත් පැත්තට ගන්න පුළුවන්. මෙහෙම මේ බලන්නකෝ. මෙන්න මේ එක සැර යුගල ළමයි මෙන්න මේ කාබන් පරමාණු දෙක අතරට යොමු වෙන්න පුළුවන්. හරි? බෙන්සීන්ගේ කාබනුයි උඩ ඉන්න ඕයි අතරට CO අතරට යොමු වෙන්න පුළුවන්. එහෙම යොමු වුණොත් මෙතන ද්විත්ව බන්ධනය ගොඩනගෙනවනේ. එහෙම වුණාන් පස්සේ මේ 5 ඉලෙක්ට්‍රෝන කාබන් ශීර්ෂයට යන්න ඕනේ. කලින් උනේ ඔක අනිත් පැත්ත. කලින් ද්විත්ව බන්ධනයේ තියෙච්ච ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ගත්තා. කලින් කියන්නේ මෙටායුම් කාරකවල. මේකෙදි වෙන්නේ ඔක්සිජන් ගාව තියෙන යුගලය දෙනවා ද්විත්ව බන්ධනයක් බවට පත් වෙන්න කාබන් සහ O අතර. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතනට 5 බන්ධනේ වැඩක් නෑ. මොකද වැඩි වෙනවා. ඒ හින්දා එයා කරන්නේ කාබන් පරමාණුවට යනවා එක සැර ඉලෙක්ට්‍රෝන බවට පත් වෙලා. බලන්නකෝ යමු වෙන විදිය. කලින් කියනුවේ බන්ධනයේ තියෙන 5 ඉලෙක්ට්‍රෝන එක සැර වෙනවා. මෙටාවල. මේක වෙන්නේ එක සැර යුගලය 5 බන්ධනයක් බවට පත් වෙනවා. එතකොට කොහොම හරි බෙන්සීන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඕතෝ පෙර ස්ථාන පින වෙනවා. බලන්නකෝ මෙන්න මේක ඔන්න උතට ආවා. දැන් ඊළඟ විදිහ හිතන්න හැමෝටම දැන් පුළුවන් නේද ඉන්න. බලන්න මගෙත් එක අඳින්න. සංප්‍රයුක්ත කියලා. හරි ඔන්න කොහොම. දැන් ඔන්න මේකේ ඔක්සිජන් ඉන්නවා හයිඩ්‍රජන් ඉන්නවා. එක සැර යුගල් දෙකක් තුන එකයි තියෙන්නේ. එක යුගලයක් කොහෙද ගියේ? කාබන් O අතරට ආවා. මෙන්න මෙතන දැන් ද්විත්ව බන්ධනයක්. හරි. ද්විත්ව බන්ධනයක් දැන් තියෙනවා. දැන් මෙතන තියෙන 5 බන්ධනය නෑ. එතනට එක සැර යුගලයක් එනවා ඕතෝ ස්ථානෙට. අනික් දෙක එහෙමම තියෙනවා. ඔය තියෙන්නේ ඒක එහෙමම තියෙනවා. හරි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ ව්‍යුහයකදී ළමයි මේක ඍණාරෝපිතයි මෙතන මේ ශීර්ෂය මම උඩින් ලියනවා. දැන් ඊළඟ වෙන්නේ මොකද? ඊළඟ එකේදී මේ එක සැර යුගලය මෙන්න මේ දෙක අතර මැද්දෑවට එන්න පුළුවන්. එනකොට මේ 5 බන්ධනය එක සැර බවට පත් වෙනවා. එහෙම. ඊළඟ ව්‍යුහන අපි අඳින දැන්. හරි. දැන් ඔයාලට තේරෙනවද? දැන් යම් කිසි දෙයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා හිතනවා. හරි. අවබෝධයක් තියෙනවද දැන් මොකද වෙන්නේ කියන එක? ඔන්න ඊළඟ ව්‍යුහය. මෙතන ඕවලට ධනාරෝපණයක් වෙනවනේ. අන්න හරි. ඔව් මට අමතක වුණා O වලට ධනාරෝපණයක් එන්න ඕනේ. හරියටම හරි. හොඳයි. හරි. හොඳයි. හරි. ඊළඟට මෙන්න ව්‍යුහය. දැන් හරිනේ. දැන් මොකද වෙන්නේ? දැන් ඕගලන්ට තේරලා තුන වැඩේ මෙන්න මෙතනට යනවා ද්විත්ව බන්ධනය. මෙතන දැන් එක සැර යුගලය. මේක ඍණාරෝපිතයි. මෙතනත් තාම ද්විත්ව බන්ධනය. ඊළඟ කියලා හිතා ගන්න පුළුවන් නේ. ඊළඟට ආයසරයක් එක සැර මෙතනට යනවා. මෙයා මෙතනට යනකොට වක්‍රීතල දාන්නේ. වක්‍රීතලයක් දාන්න. මම පොඩක් ආය අඳින ඕන වක්‍රය පේන්නේ නැති හින්දා. හරි වක්‍රීතල භාවිත කරන ළමයි ඊතල නොදැම්ම ලකුණු හම්බ වෙන සම්ප්‍රයුක්ත අඳිනකොට කොහොම මෙයා යනවා මෙතනට. හරි ඔය විදියට. හරිද? එතකොට ඊළඟ ව්‍යුහය. හරිනේ හතරවෙනි එක දැන් තේරෙනවනේ. හතරවෙනි එකේදී මේ එක සැර මෙතනට එනකොට නැවත O ගාවට එක සැර දෙක යනවා. අවසාන ව්‍යුහය පස්වෙනි එක ලැබෙන්නේ එහෙම. හරි ඔන්න පස්වෙනි එක. මේක අපි කොටු වරහන් දාමු සම්ප්‍රයුක්ත ව්‍යුහින්ද. හරි. ඔහොම හරි ඔච්චරයි. මේක අඳින්න ළමයි. ෆීනෝල් වල සම්ප්‍රයුක්ත ව්‍යුහය. එතකොට මේකේ සම්ප්‍රයුක්ත මුහුම අඳිනම් මම මුහුම ඇඳුත් මේ වගේ තියේවි. මුහුම කියන්නේ ওই ව්‍යුහ ඔක්කොම සලකලා අඳින ව්‍යුහය. මෙන්න OH group එක. හරි. මෙන්න ඍණාරෝපිත ස්ථානය. මෙන්න අනිත් ස්ථානය. මෙන්න අනිත් ස්ථානය. ඔය වගේ. හරි. සාපේක්ෂව ඉලක්කන වැඩි. හරි. ඔක තමයි ෆීනෝල්ගේ මුහුම. දැන් ඉලෙක්ට්‍රෝෆයිල් එකක් මෙවට ආවොත් එහෙම හරිද? ඉලෙක්ට්‍රෝෆයිල් එකක් ආවොත් එහෙම මොකද වෙන්නේ? බොහොම වේගෙන් මෙතනට ආකර්ෂණය වෙනවා. හරි.
බොහොම ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියාව ලක් වෙනවා. හේතුව මේක ගොඩක් ඍණයි. ඒ හින්දා මේකත් මෙතනත් එහෙමයි ගොඩක් ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියාවට යොමු වෙනවා. හරි. ඒ නිසා වඩාත් පහසුවෙන් ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු කරනවා ෆීනෝල්. හරි. මේ ටික අඳ ගන්න ළමයි. මේක සම්ප්‍රයුක්ත මුහුම කියලා ලියා ගන්න. හරි. මේක හරිනේ. අදගත්තනේ පැහැදිලිනේ. හරි. ඒතර මේකෙදී මේ අපි සංප්‍රයුක්ත මුහුමෙන්ද සංප්‍රයුක්ත මුහුමේ තියෙන අපිට පේනවා ඕතෝ සහ පැරා ස්ථාන සියල්ලම ඍණාරෝපිතයි. ඒ හින්දා ධනාරෝපිත ඉලෙක්ට්‍රෝෆයිල් එන්නේ ඕතෝ පැරා ස්ථාන හොයාගෙන. ඒ හරි බොහොම වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා අර කලින් තරම් ප්‍රබල තත්ත්ව ඕනෙත් නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට රත් කරන්න එහෙම ඕනේ නැහැ. පහසුවෙන් ප්‍රතික්‍රියා කරනවා. එහෙම ගුණයක් අපි දකිනවා සක්‍රිය වීම නිසා. හරි. ගැට ලියන්න. මෙලෙස ෆීනෝල් වල බෙන්සීන් බලය සක්‍රිය වී ඇති නිසා ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු කිරීමට ප්‍රබල තත්ත්ව හෝ උත්ප්‍රේරක අවශ්‍ය නොවේ.
හරි අවශ්‍ය නොවේ. දැන් මට කියන්න සාමාන්‍යයෙන් බෙන්සීන් ව නයිට්‍රෝකරණය කරන්න අවශ්‍ය ප්‍රතිකාරක මොනවද? සුරේෂ්ගේ මයික් එක නැහැ කියන්න මේ සචිර බෙන්සීන් ව නයිට්‍රෝකරණය බෙන්සීන් හොඳේ බෙන්සීන් නයිට්‍රෝකරණය කරන්න දාන ප්‍රතිකාරක මොනවද? සචිර කියන්න සචිර මට ඇහුන්නේ නැහැ. බෙන්සීන් නයිට්‍රෝකරණය කිරීම සඳහා කියන්නේ NO2 කාණ්ඩයක් ආදේශ කරගන්න මොනවද දාන ද්‍රව්‍ය? සුරේෂ්ගේ වැඩ නැහැ. සචිර ඇහෙන්නේ නැද්ද? සචිර නැද්ද? වැඩ කරනවා සර්. කියන්න සුරේෂ් කියන්න. සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයයි සල්ෆියුරික් අම්ලයයි. අන්න හරි. සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍රණය උෂ්ණත්වය 50 සෙල්සියස්. හොඳේ. උෂ්ණත්වය අමතක කරන්න මේකත් මතක තියාගන්න. හරි. එහෙනම් බෙන්සීන් වලට දාන්නේ සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර සල්ෆියුරික්නේ. හරි. අපි ඒකට දැන් ඔය ෆීනෝල් නයිට්‍රෝකරණය කරන්න එච්චර ඕනේ නැහැ. ෆීනෝල් වලට සාන්ද්‍ර නයිට්‍රික් ඕනේ නැහැ. සාන්ද්‍ර සල්ෆියුරික් ඕනේ නැහැ. 50 උෂ්ණත්වය ඕනෙත් නැහැ. නිකම්ම තනුක නයිට්‍රික්. තනුක HNO3 දාන්න. හරි. උෂ්ණත්වය සෙල්සියස් 20 ප්‍රමාණවත්. 20 කියන්නේ කාමර උෂ්ණත්වය අඩු උෂ්ණත්වයක්. හරි. 20 උෂ්ණත්වයේදී පවා නයිට්‍රෝකරණය වෙනවා. හරි. මේ බලන්නකෝ. නයිට්‍රෝකරණය වෙලා මෙන්න මෙතනට NO2 කාණ්ඩයක් ලැබෙනවා. හෝ හරි. මේ පළ දෙකෙන් එකක් නැත්නම් දෙකම 50 50 වගේ ලැබෙනවා. 50 50 නෙවෙයි සාමාන්‍ය ලැබෙනවා. හරි. වැඩි ලැබෙන්නේ මේ ඵලය. හරි. මේ පැරා ඵලය සාමාන්‍යයෙන් ඕතෝ ඵලය ටිකක් අඩුවෙන් ලැබෙන්නේ. මොකද මේ ත්‍රිමාන අවහිරතාවය කියලා ගත්තා. මේ බලන්නකෝ. මේක අතහගන්න සුටක් කියන එක. දැන් මේ ෆීනෝල් වලට NO2 කාණ්ඩයක් එන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. ඕතෝ ස්ථානයට එන්න පුළුවන් NO2 කාණ්ඩයක් නැත්නම් පැරා වලට එන්න පුළුවන්. ඒකෙන් වැඩියෙන්ම එන්නේ පැරා වලට කියලා මම කියන්නේ. හරි. ටිකක් වැඩිපුර සම්භාව්‍ය 60ක් විතර සම්භාවිතාවයක් තියෙන්නේ පැරා පැත්තට. 40ක් තමයි ඕතෝ පැත්තට. ඒකට හේතුව මේ ෆීනෝල් වල මෙන්න මේ OH කාණ්ඩයේ තියෙන ස්ථානයට ළඟ ස්ථානය ටිකක් අවහිරයිනේ. OH කාණ්ඩය ඉන්න නිසා ටිකක් අවහිරයි. ඒ කියන්නේ එතන ටිකක් අතපය වදිනවා NO2 ගේ. ඒ හින්දා NO2 එතනට යන්නේ නැහැ. එයාට නිදහසේ ඉන්න පුළුවන්. මෙන්න මේ විරුද්ධ ස්ථානයේ කෙලීම විරුද්ධ ස්ථානෙ ගියාම ඉඩ තියෙනවා. ඒ හින්දා එතන තමයි යා වැඩියෙන් යන උත්සාහ කරන්නේ. ඒ හින්දා වැඩියෙන් ඵල හදන්නේ පැරා ඵලය. ඒකට අපි කියනවා ත්‍රිමාන අවහිරතාවය අඩුයි කියලා. හරි. මේ පැරා ස්ථානයේ ත්‍රිමාන අවහිරතාවය අඩු හින්දා එතන තමයි වැඩිපුර යන්නේ. අන්න එහෙම දෙයක් වෙනවා ළමයි. ඔය සෙල්සියස් 20 දී නයිට්‍රික් අම්ලය. ඔන්න යා ප්‍රතික්‍රියා කරපු හැටි. හරිද? ඊළඟට අපිට CH3Cl වලට නම් අපි උත්ප්‍රේරක එහෙම ලියනවා. CH3Cl දන නිර්ජල LCl අපි එක ලියන්න ඕනේ එහෙමම. මොකද ඒක අවශ්‍යයි. හරි. ඒකෙදී අපිට ලබා ගන්න පුළුවන් ෆීනෝල් වලට මේ වගේම CH3 කාණ්ඩය මෙතනට හෝ මෙතනට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒක එහෙම වෙනවා. හරි. ඒ දෙක එහෙම වෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා CH3COCl අම්ල ක්ලෝරයිඩය නිර්ජල LCl එක එකත් එම තත්ත්වම දාන්න ඕනේ. එතකොට මෙතනට COCH3 ගන්න පුළුවන්. එහෙම නැත්නම් යටට ගන්න පුළුවන්. හරි. මෙතන COCH3 හැමෝටම තේරෙනවනේ. ඔන්නෝම ගන්න පුළුවන්. Br2 වගේ වනම් ඒකට විශේෂ ප්‍රතික්‍රියාවක්. මේකට බ්‍රෝමින් දියර නිකම්ම Br2 දියර දැම්මම ඇති මොනවත් ඕනේ නැහැ. හරි. උත්ප්‍රේරක ඕනේ නැහැ. අන්න ඒක විශේෂයි. ෆීනෝල්ට Br2 දියර දාන එක විශේෂ ප්‍රතික්‍රියාවක්. දාපු හැටියේ සැනින් ප්‍රතික්‍රියා කරනවා. සැනින් ප්‍රතික්‍රියා කරන බව හොයාගන්න ක්‍රමයකුත් තියෙනවා. හරි. බ්‍රෝමින් දියර දුමුරු පාටයිනේ. හරි. මේක ටක් ගාලා සුදු පාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. මෙන්න මේ ෆීනෝල් එක දැම්මට පස්සේ. හේතුව මේ ෆීනෝල් වලට Br 3 දෙනෙක් ආදේශ වෙනවා. එක්කෙනෙක් නෙවෙයි. තුනක්ම ආදේශ වෙනවා. මෙතනට Br 1යි, මෙතනට Br 1යි, මෙතනට Br 1යි. ඔය විදිහට Br ල තුනක්ම ආදේශ වෙනවා. මේ ප්‍රතික්‍රියාව ඒක නිසා අපි ඒක සාමාන්‍යයෙන් සුවිශේෂී ප්‍රතික්‍රියාවක් අනිත් ඒවාට සාපේක්ෂව. හරි. කොහොම තමයි ෆීනෝල්.
ඔන්න ෆීනෝල්ගේ ප්‍රතික්‍රියාකාරීත්වය හැටි. ෆීනෝල්ට පුළුවන් ඕතොපරා ස්ථාන වලට ආදේශ වෙන්න වගේම සක්‍රීය වෙන්න. සක්‍රීය නිසා සමහර තත්ත්ව අඩු වෙලා තියෙන එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ තියෙන්නේ. මෙයාව මතක තියාගන්න ඕනේ. මෙයාව මතක තියාගන්න ඕනේ විශේෂයෙන්. අනිත් දෙක සාමාන්‍ය විදිහට සිදු වෙනවා. හරි. වැරදිලා හරි මේ මෙන්න මේකට තනුක නයිට්‍රික් නැතුව සාන්ද්‍ර නයිට්‍රික් දැම්මොත් එහෙම NO2 කාණ්ඩ දෙකක්ම ආදේශ කරන්න පුළුවන්. තවත් මේ සල්ෆියුරිකුත් දැම්මොත් එහෙම ඕතොපරා ස්ථාන සියල්ලටම ආදේශ වෙනවා. ආදේශ වෙලා NO2 තුනක් ආදේශ වෙනවා. එතකොට ඕතොපරා තුනම තියෙන ෆීනෝලයක් ලැබෙනවා. අපි ඒකත් උන පස්සේ සාකච්ඡා කරමු. මේක ලියාගෙන ඉන්නකො. ඒක පස්සේ කොහොමද කතා කරන්නේ ඕව හරි. තව ෆීනෝල් ගැන කියනත් තුන ඉස්සරහට හරි. මේක ලියා ගන්නකො. සුදු ආක්ෂේපයක්. හරි ඔයගොල්ලෝ මේක ලියාගත්තා කියලා හිතනවා. මේවේ පළවල ආය බලන්න මේ ඕතොපරා කියලා දෙකම ඒ කියන්නේ දෙකම එක වගේ ළමයි. මොකද ඕතොපරා ස්ථාන දෙකම ඍණ ආරෝපිත වෙන හින්දා පළ දෙකක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා අපිට පළ දෙකක් ලියන්න වෙනවා. මේ අවස්ථාවවලදී දෙකක් ලියන්න වෙනවා. මේකෙදී ළමයි ඔයගොල්ලෝ BR එකක් ආදේශ කරන ක්‍රමයක් නැහැ. හරි. මොන උත්සාහ කරත් BR දෙක මේ තුනම සම්බන්ධ වෙනවා. ඒක නවත්තන්න විදියක් නැත්තේ නෑ. අන්න ඒ නිසා ෆීනෝල්ගෙන් අපිට එක BR ඵලයක් තියෙන සංයෝග ලබා ගන්න බැරි වෙයි. ඒක තමයි විශේෂ කරුණු මෙතන කියන්න තියෙන්නේ. අනිත් ඒවා සාමාන්‍යයෙන් අඩු තත්ත්ව භාවිතා කරලා එකක් ගත හැකි. එහෙම තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. හරි එහෙම. යටින් පොඩක් ලියන්න. මෙලෙසම ඇනිලින් හරි. මෙලෙසම ඇනිලින්ද සක්‍රියකාරී ඕතොපරා යොමුකාරක ලෙස හැසිරේ. මෙලෙසම ඇනිලින්ද සක්‍රියකාරී OP යොමුකාරක ලෙස හැසිරේ. හරි. එච්චරයි හරි. ඊළඟ රුල කරලා යන අපි ගමු මේ ක්ලෝරින් වගේක් කොහොමද වික්‍රිය වෙන්නේ කියන එක හරි ලියන්න. වික්‍රියකාරී ඕතොපැරා යොමුකාරකයක් වන ක්ලෝරෝබෙන්සීන් හරි ක්ලෝරෝබෙන්සීන් සලකමු. හරි ක්ලෝරෝබෙන්සීන් සලකමු. මම කියලා දෙනවා ක්ලෝරෝබෙන්සීන් කොහොමද වික්‍රිය වෙන්නේ කියන එක. හරිද? ක්ලෝරෝබෙන්සීන් වික්‍රිය වෙනදී කියලා දෙනවා ඔයගලන්ට කොහොමද වෙන්නේ කියලා. ක්ලෝරෝබෙන්සීන් කියන්නේ මේ Cl පරමාණු කොහොම ඉන්නවා මේ ක්ලෝරින්ගේ ළම එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙනවා. හරිද? කොහොම ලක්ෂණයක් තියෙනවා. ඉතින් මෙයා කොහොමද වික්‍රිය වෙන්නේ? එක සැර තියෙනකොට නේද ළමයි? එක සැර තියෙනකොට අර කලින් වගේම මෙයාට සම්ප්‍රයුක්තතා ආචරණ දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන
බෙන්සීන් වලට යොමු කිරීම සිදු වෙන ළමයි. හරි? මෙයා සංප්‍රයුක්ත හැදීම සිදු කරනවා. ඔය එක පැත්තක්. හරි? මේකට කියන්නේ සංප්‍රයුක්තතා ආචරණය. ඒ කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ දැක්වීම. හරි? ඒක අපි දැන් මේ කලින් ගොඩක් ඒවා දැක්කා. සංප්‍රයුක්ත හදන එක පුළුවන්. මෙයාට තව එකක් තියෙන ළමයි. මෙයාට පුළුවන් මේ බන්ධනයේ දිගේ ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය උපයෝගී කරගෙන ක්ලෝරින්ට පුළුවන් එයාගේ පැත්තට බන්ධන ඉලෙක්ට්‍රෝන අදින්න. එහෙම හේකුත් එයා කරනවා. ඒ නිසා මෙයා මෙන්න මෙහෙමත් කරනවා. මොකද්ද? බන්ධනයේ දිගේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට කොහොම ආකර්ෂණය කරනවා. ඔන්නෝම ආචරණ දෙකක් දක්වනවා. හරි? එකක් තමයි ඉලෙක්ට්‍රෝන අදිනවා තමන්ගේ පැත්තට. හරි? අනිත් එක ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා බෙන්සින් වලේ පැත්තට. ඔකෙන් වැඩියෙන් වෙන්නේ නම් ඉලෙක්ට්‍රෝන අදින එක. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන ඌණ වෙනවා බෙන්සින් වලේ. හරි? අන්න ඒ ආචරණ දෙක හේතුවෙන් ප්‍රේරණාචරණයයි අපි කියන්නේ සංප්‍රයුක්ත ආචරණය. මේ ආචරණ දෙකෙන් වැඩියෙන් ප්‍රබල වෙන්නේ ප්‍රේරණාචරණය. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා ඝනත්වය. නමුත් ඕතොපැරා ස්ථාන ස්වල්ප වශයෙන් ඍණාරෝපිත වෙනවා. ඒ හින්දා සංප්‍රයුක්ත ආචරණ තියෙන නිසා ඒ දෙකම බලපෑම නිසා මෙයා වික්‍රියකාරී ඕතොපැරා යොමුකාරී ලෙස ක්‍රියා කරනවා. ඒක තමයි විශේෂ ලක්ෂණය. හරි? ලියන්නකෝ මම මේක අපොඩ ඇඳගමු. මේක ඇඳගන්න ටිකක් පැත්තකින් ඉතුරු ඉස්සරහ ලියන නෝට් එක. හරි? මම මේක පොඩ්ඩක් වුණා තලුක් කරලා දෙන්න ඕගලන්ට. හරි මේ බලන්න. මම ටික ලොකුවට ඇඳා. ඒක හැමෝටම පැහැදිලි වෙනවනේ. ඔන්න ක්ලෝරින් ඔන්න එක සැර. හරිද? එන්න හරි. ඔන්න එක ක්‍රමයක්. මෙන්න ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. හරි? මෙන්න අනිත් එක. ඕක. හරි? මේකට කියන්නේ ප්‍රේරණාචරණය. හරි? මේක M කියලා කියන්නේ සංප්‍රයුක්ත ආචරණය. හරි? M තියෙන වක්‍රේතල පැත්තේ I තියෙන්නේ මෙන්න මෙතන. මේක I. උඩ අදින එක. ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් එක. මීසොමෙරික් ඉෆෙක්ට් තමයි ප්‍රේරණ සංප්‍රයුක්ත ආචරණය කියන්නේ. හරි? ඉෆෙක්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි සංප්‍රයුක්ත ආචරණය. ඒක අපි මීසොමෙරික් ඉෆෙක්ට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ප්‍රේරණ ආචරණය කියන්නේ ඉන්ඩක්ටිව් ඉෆෙක්ට්. ඒවා වැඩක් නැහැ නම් වැඩක් නැහැ. අපි I සහ M සංකේත කරන ඒවට. හරි? අපි ඒක සටහන් කරනවා. හරි? ඉස්සරහ ලියන්න. ක්ලෝරෝබෙන්සීන් වල ක්ලෝරින් පරමාණු මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ක්ලෝරින් පරමාණු මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් බෙන්සීන් වලය වෙත ලබා දෙමින් සංප්‍රයුක්ත ව්‍යුහ සාදයි. සංප්‍රයුක්ත ව්‍යුහ සාදයි. මෙය එතනම ලියන්නේ මෙය සංප්‍රයුක්තතා ආචරණය. සංප්‍රයුක්තතා ආචරණය. හරි? සංප්‍රයුක්ත ආචරණය. ලෙස හඳුන්වයි. ඊට පස්සේ තවද ක්ලෝරින් පරමාණුවේ අධික විද්‍යුත් ඍණතාවය නිසා Cl පරමාණුවේ අධික විද්‍යුත් ඍණතාව නිසා බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන වලයෙන් ඉවතට ආකර්ෂණය කරයි.
වලෙන් ඉවතට ආකර්ෂණය කරයි. මෙය ප්‍රේරණ ආචරණ ලෙස හඳුන්වයි. මෙය ප්‍රේරණ ආචරණය ලෙස හඳුන්වයි. මෙම ක්‍රියාවලි දෙක හේතුවෙන් බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුවන අතරම ඕතොපැරා ස්ථාන ඍණාරෝපිත වේ. ඕතොපැරා ස්ථාන ඍණාරෝපිත වේ. ඕතොපැරා ස්ථාන ඍණාරෝපිත වේ. මෙම නිසා ක්ලෝරෝබෙන්සීන් වික්‍රියකාරී ඕතොපැරා යොමුකාරක ලෙස හඳුන්වයි. වික්‍රියකාරී ඕතොපැරා යොමුකාරක ලෙස හඳුන්වයි. ඒක හයිලයිට් කරගන්න ඕනේ. හරි. වික්‍රියකාරී ඕතොපැරා යොමුකාරක ලෙස හඳුන්වයි. හරි. ඔන්න ඔය විදිහට අපි සටහන් කරන ඕනේ සාමාන්‍යයෙන් හේතුව. හරි. හේතුව තුළ විතර ආචරණ දෙකක් තියෙනවා. දෙකම බලපෑම නිසා ඕතොපැරා ස්ථාන ඍණාරෝපිත වන අතරම වික්‍රිය වෙනවා. ඒ හින්දා මේක වික්‍රියකාරී ඕපියම් කාරක කියලා අපි ප්‍රකාශ කරනවා. එච්චරයි. හරි. එහෙම තමයි තියෙන්නේ. හරි. ඒ නිසා ක්ලෝරෝබෙන්සීන් කියන එක නම් ටිකක් අඩු ප්‍රතික්‍රියාශීලීත්වයක් දක්වන්නේ. හැබැයි ඕතොපැරා ස්ථාන වල තමයි සම්බන්ධ කරගන්න ඉලෙක්ට්‍රෝෆයිල්. එච්චරයි. හරි. ඔච්චර කියන්න තියෙන්නේ. හරි. එහෙම තමයි කතාව. හරි. ඊළඟට දැන් මේක කොහොමද අපි ඇප්ලයි කරන්නේ කියලා මේ වගේ දැන් අපි මේ දෙක කියලා දීලා ඉවරයි. දැන් ඔයාලට මේ තේරෙනවා ඇති මේ අපිට මතක තියාගන්න පහසු වෙන්නේ ඕතොපැරා යොමුකාරක ටික. ඕතොපැරා යොමුකාරක ගොඩක් නැහැනේ. එකක් ෆීනෝල් ඉන්නවා, ඊට පස්සේ ඇනිලින් ඉන්නවා, ඊට පස්සේ ඉන්නවා කවුද? CH3 වගේ කෙනෙක් ඇල්කිල් කාණ්ඩ ඉන්නවා. ඒ තුන තමයි සක්‍රියකාරී. වික්‍රියකාරී වලට වැටෙන්නේ හැලජන, ක්ලෝරින්, බ්‍රෝමින් තියෙනවා නම් එච්චරයි. ඒ නිසා හරි ලේසියෙන් ඔය හතර මතක තියාගන්න පුළුවන්. ඔයිට සම්බන්ධ කොටස් මත තියාගන්න පුළුවන්. අනෙකුත් සියල්ල අපි අර ඩබල් බොන්ඩ් OTH වනම නම් ඒවා ඔක්කොම ටික අපි මෙටායොමුකාරක පැත්තට මත යතන හරි. ඒ නිසා ළමයි ඔක්කොම මත යන උත්සාහ කරන්න එපා. ඕතොපැරා යොමුකාරක විතරක් මත තියාගන්න උත්සාහ කරන්න. ඒ ක්‍රියාවලියත් එක්ක ඒවා නොවන ඒවා ඔක්කොම මෙටා කියලා මතක තියාගන්න. මෙටා වික්‍රියයි. හරි හැමතිස්සෙම මෙටා කියන වික්‍රියයි ඒ හැටි. හරි නිසා මෙටායොමුකාරකය බෙන්සීන් වල වික්‍රිය කරනවා. ඒකම ප්‍රතික්‍රියාකාරීත්වය අඩු වෙනවා. එච්චරයි. ඉතින් ඔක අපි පරිවර්තන වලදී යොදා ගන්න විදියක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒකත් කතා කරලාම අපි පාඩම අවසන් කරමු. තව චුට්ටක් මට තියෙනවා මේ ප්‍රතික්‍රියාකාරීත්වය කියන්නේ පරිවර්තන වලට මේකේ දෙන විදිය. හරි. අපි උදාහරණ කිහිපයක් බලමු. සරල පරිවර්තන කිහිපයක් මම කියලා දෙනවා. බලමු කොහොමද කරගන්නේ කියලා සරලව. ෆීනෝල් තියෙනවා. ඔයාලට ගන්න ඕනේ මෙහෙම එකක්. ඔතනට ගන්න ඕනේ නෝට් එකක්. මේක පරිවර්තනයක් විදිහට කරනවා නම් අපි කොහොමද මේක කරගන්න ළමයි? දැන් ඕගොල්ලෝ බලන්න ඕනේ CH3 තමන්ට ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ බෙන්සීන් එකට. ඒකට අවශ්‍ය ප්‍රතිකාරක කියන්න ඕනේ. CH3 කාණ්ඩයක් බෙන්සීන්ට සම්බන්ධ කරගන්න